දැන් අපි කතා කරන්න පටන් ගන්නවා සූනැෂ්ටිකයන්ගේ DNA ප්‍රතිවලිත වීම ගැන. මේ DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කලින් ක්‍රියාවලිය අපි කතා කරන්න කලින් පොඩ්ඩක් මේ සූනැෂ්ටිකයන්ගේ DNA ප්‍රතිවලිතයේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් ගැන කතා කරලා ඉමු. පළවෙනි කාරණාව තමයි මේ සූනැෂ්ටිකයන්ගේ DNA ප්‍රතිවලිත වීම කියන මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ එන්සයිම සහ ප්‍රෝටීන වලින්. මම මේ බෝඩ් එකේ කොළ පාටින් E1 ඉඳලා E5 වෙනකන් එන්සයිම පහකුත් P1 කියලා ප්‍රෝටීන එකකුත් ලියලා තියෙනවා. එතකොට මෙන්න මේ එන්සයිම පහෙන් සහ මේ ප්‍රෝටීනෙන් තමයි සූනැෂ්ටිකයන්ගේ DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. ඒක තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ මේ සූනැෂ්ටිකයන්ගේ DNA ප්‍රතිවලිත වෙන ක්‍රියාවලිය අර්ධ සංරක්ෂිත ප්‍රතිවලිතයක් කියලා අපි හඳුන්වනවා. මොකක්ද මේ අර්ධ සංරක්ෂිත DNA ප්‍රතිවලිතයක් කියලා කියන්නේ? මේකයි අර්ධ සංරක්ෂිත DNA ප්‍රතිවලිතයක් කියලා කියන්නේ. දැන් DNA ප්‍රතිවලිතයේදී ඇත්තට මොකද වෙන්නේ? DNA ප්‍රතිවලිතයේදී දැනට තියෙන මාතෘ DNA අණුවකින් සර්වසම දුහිතෘ DNA අණු දෙකක් සංශ්ලේෂණය වෙන එකට තමයි DNA ප්‍රතිවලිතය කියලා කියන්නේ. හිතන්නකෝ මේ තියෙන්නේ මම මේ ඇඳලා තියෙන්නේ ඒ මං කියපු මාතෘ DNA දාමය. මේ මාතෘ DNA දාමයෙන් සර්වසම දුහිතෘ DNA දාම දෙකක් හැදෙනවා. මම සරලව මේක ඇඳලා පෙන්නන්නම්. මේ මාතෘ DNA දාමයෙන් මෙන්න මේ විදිහට සර්වසම දුහිතෘ DNA අණු දෙකක් හැදෙනවා. මේ එක අණුවක් දිහා බලන්න. මේ එක අණුවකුත් මේ සංශ්ලේෂණය වෙච්ච දුහිතෘ එක DNA අණුවකුත් DNA දාම දෙකක් තියෙනවා. මම මේ DNA දාම කියන එකට පටිය කියන වචනේ පාවිච්චි කරන්නම්. DNA පටියක් කියන වචනේ මම පැහැදිලි කරන්න ඕන නිසා පාවිච්චි කරනවා. මේ හැදිලා තියෙන දුහිතෘ DNA අණුවට DNA පටි දෙකක් තියෙනවා. මේ එක පටියක් සම්පූර්ණයෙන්ම අලුතින් සංශ්ලේෂණය වෙච්ච DNA පටියක්. ඒ කියන්නේ මොකද්ද? මේ DNA දුහිතෘ DNA දාමේ තියෙන එක DNA පටියක් අලුතින්ම සංශ්ලේෂණය වෙච්ච එකක්. ඒ කියන්නේ සෛලය ඇතුලේ තියෙන අලුත්ම නිදහස් නියුක්ලියෝටයිඩ් එකතු වෙලා හැදුණු අලුත්ම DNA දාමයක්. එතකොට මේකේ තියෙන අනිත් එක මෙන්න මේ මව් DNA දාමෙන් මේ දුහිතෘ DNA අණුවට ලැබිච්ච එකක්. අන්න ඒ විදිහට සිද්ධ වෙන සංශ්ලේෂණ ක්‍රියාවලියක් නිසා තමයි මේක අර්ධ සංරක්ෂිත ප්‍රතිවලිතයක් කියලා කියන්නේ. අර්ධ සංරක්ෂිත වචනේම අදහස තියෙනවා අර්ධයක් සංරක්ෂණය වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සංශ්ලේෂණයේදී මේ DNA ප්‍රතිවලිතයේදී සංශ්ලේෂණය වෙන හැම දුහිතෘ DNA අණුවකම එක පටියක් තියෙනවා. ඒක හම්බුනේ තමන්ගේ මව් DNA දාමෙන්. ඒ කියන්නේ මව් DNA දාමේ එක පටියක් සංශ්ලේෂණය වෙලා මේ සංරක්ෂණය වෙලයි තියෙන්නේ. අන්න ඒ විදිහට සිද්ධ වෙන ක්‍රියාවලියක් ඉඳලා මේක අපි හඳුන්වනවා මොකක් කියලාද? අර්ධ සංරක්ෂිත DNA ප්‍රතිවලිතයක් කියලා. හරි. DNA ප්‍රතිවලිත ක්‍රියාවලිය ආරම්භ වෙන්න කලින් දැන් මම ගිය සතියේත් පැහැදිලි කරා න්‍යෂ්ටි ඇතුලේ මේ සූනැෂ්ටිකයන්ගේ න්‍යෂ්ටි ඇතුලේ මේ DNA තියෙන්නේ හිස්ටෝන ප්‍රෝටීන ගෝලිකත් එක්ක එකතු වෙලා පැක් වෙලා DNA ඇසුරුම්කරණයට ලක් වෙලා. මෙන්න මේ ඇසුරුම්කරණයට ලක් වෙලා තියෙන DNA වලට ප්‍රතිවලිතයට දායක වෙන්න බෑ. එහෙනම් DNA ප්‍රතිවලිතයේ පළවෙනි පියවර විදිහට මේ ඇසුරුම්කරණයට ලක් වෙලා එහෙමත් නැත්නම් පැක් වෙලා තියෙන DNA ටික ලිහිල් වෙන්න ඕනි. පැක් වෙලා තියෙන DNA ටික ලිහිල් වෙන්න ඕනි. ඒක තමයි DNA ප්‍රතිවලිතයේ පළමුවන පියවර. මොකද්ද? පැක් වෙලා තියෙන. එහෙම නැත්නම් ඇසුරුම්කරණය වෙලා තියෙන DNA ටික ලිහිල් වෙන්න ඕනි. දැන් ඔයාලා හිතන්න මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ ඒ න්‍යෂ්ටියේ තියෙන ලිහිල් වූ DNA අණුවක්. ලිහිල් වෙලා තියෙන DNA අණුවක්. මම මේ ඇඳලා තියෙන්නේ න්‍යෂ්ටියේ පැක් වෙලා තියෙන DNA අණුවක් එහෙම නෙමෙයි. මේ ඇඳලා තියෙන්නේ ලිහිල් වෙලා තියෙන ඒ කියන්නේ DNA ප්‍රතිවලිතයට සූදානම් වෙච්ච DNA අණුවක්. හරි. දැන් DNA කොහොමද අපි DNA අලුත් අණුවක් සංශ්ලේෂණය වෙන්නේ? එහෙමත් නැත්නම් DNA ප්‍රතිවලිතය වෙන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර අපි සාකච්ඡා කරගෙන යමු. ඒ පියවරෙන් පියවර සාකච්ඡා කරගෙන යද්දී ඒ එක් පියවරට මේ එන්සයිම සහභාගී වෙන්නේ කොහොමද? මේ ප්‍රෝටීනය සහභාගී වෙන්නේ කොහොමද? මේ එන්සයිම වලින් කරන කාර්යය මොකද්ද? මේ ප්‍රෝටීන වලින් කරන කාර්යය මොකද්ද කියලා බලාගෙන යමු. ඉස්සල්ලාම DNA ප්‍රතිවලිත වෙද්දී මම කියවනේ හැම වෙලෙම මව් දාමයක් දායක වෙනවා. මෙන්න මේ මව් දාමයට අපි කියනවා අච්චු දාමයක් කියලා. අච්චු දාමයක් කියන්නේ මොකද්ද? අලුත් දුහිතෘ DNA අණුවක් සංශ්ලේෂණය වෙන්න අච්චුවක් විදිහට ක්‍රියා කරනවා
මේ මව් දාමයේ තියෙන මව් DNA දාමයේ තියෙන එක DNA පටියක්. දැන් මේ ලිහිල් වෙලා තියෙන DNA අණුවත් ද්විත්ව දාමයක් නේ. ඒ කියන්නේ මේකේ DNA පටි දෙකක් තියෙනවා. DNA පටි දෙකක් තියෙනවා සහ මේකේ අනුපූරක නියුක්ලියෝටයිඩ යුගලනයකුත් දකින්න පුළුවන්. එතකොට DNA පළවෙනි DNA ප්‍රතිවලිතය සුනෙස්ටිකයන්ගේ DNA ප්‍රතිවලිතයේ පළමුවන පියවර විදිහට මම කිව්වා. දැන් මේක ලිහිල් වෙලායි තියෙන්නේ. ලිහිල් වුණායින් පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ලිහිල් වුණාට පස්සේ මේ එකිනෙක එතිලා තියෙන. එහෙම නැත්නම් අපි මේකට කියනවා සර්පිලීකරණයට ලක් වෙලා තියෙන. එකිනෙක එතිලා තියෙන DNA පටි දෙක එකිනෙකින් වෙන් වෙන්න ඕනේ. මෙන්න මෙතනදී DNA එකිනෙකට එතිලා තියෙන DNA දාම දෙක එකිනෙකින් වෙන් කරන්න. එහෙම නැත්නම් මේ පටි දෙක එකිනෙකින් ඈඩ් කරන්න දායක වෙනවා එන්සයිම DNA හෙලිකේස්. එහෙනම් සුනෙස්ටිකයන්ගේ DNA ප්‍රතිවලිතයේ වැඩ පටන් ගන්නෙ මෙන්න මේ එන්සයිම DNA හෙලිකේස්. මෙන්න මේ DNA හෙලිකේස් වලට පුළුවන් දැන් මේ ලිහිල් වෙලා තියෙන ද්විත්ව දාම මව් DNA දාමයේ තියෙන පටි දෙක එකිනෙකින් වෙන් කරන්න. මෙයා මොකද කරන්නේ? මෙයා වැඩ පටන් ගන්නවානේ. එතකොට මෙයා වැඩ කරගෙන යද්දී මෙච්චර වෙලා සර්පිලීකරණයට ලක් වෙලා තිබ්බ ද්විත්ව දාම මව් DNA දාම දෙක එකිනෙකින් වෙන් වෙනවා. එහෙනම් DNA හෙලිකේස්ගේ කාර්යභාරය මොකක්ද? සුගුණැස්ටිකයාගේ DNA ප්‍රතිවලිතය ආරම්භ කරමින් මව් දාමයේ DNA පටි දෙක එකිනෙකින් ඈඩ් කිරීම. දැන් මොකද උනේ? DNA ප්‍රතිවලිත ක්‍රියාවලිය ඔන්න ආරම්භ වුණා. දැන් DNA ප්‍රතිවලිත ක්‍රියාවලිය ආරම්භ වන ස්ථානයට අපි කියනවා ඔරි ස්ථානය කියලා. මොකද්ද? හොඳට මතක තියාගන්න ඔරි ස්ථානය. එහෙනම් මේ ස්ථානය මොකද්ද? මම මේක ලකුණු කරන්නම් ඔරි ස්ථානය කියලා. හරි. මෙතන තමයි ඔරි ස්ථානය. මොකද්ද මේ ඔරි ස්ථානය කියන්නේ? ඔරි ස්ථානය කියන්නේ DNA දාමයේ DNA ප්‍රතිවලිතය සඳහා දායක වන ප්‍රෝටීන සම්බන්ධ වන විශිෂ්ට නියුක්ලියෝටයිඩ අනුක්‍රමණයක් සහිත ස්ථානය. තේරුණේ නැනේ? ඒ කියන්නේ මේකයි. DNA දාමයේ මම ආයතය කියලිනම් DNA දාමයේ DNA ප්‍රතිවලිතය ආරම්භ කිරීමට දායක වන ප්‍රෝටීන සහ එන්සයිම සම්බන්ධ වන විශිෂ්ට නියුක්ලියෝටයිඩ අනුක්‍රමණයක් සහිත ස්ථානයට කියනවා ඔරි ස්ථානය කියලා. ඒ කියන්නේ මේකයි. දැන් මම කියන DNA ප්‍රතිවලිතය සඳහා දායක වෙනවා එන්සයිම සහ ප්‍රෝටීන. මේ එන්සයිම සහ ප්‍රෝටීන වලට මේ මව් DNA දාමයේ කැමති තැන් වලට සම්බන්ධ වෙන්න බෑ. මේ එන්සයිම සහ ප්‍රෝටීන වලට මව් DNA දාමයේ එයාලට හිතුණු තැන් වලට සම්බන්ධ වෙන්න බෑ. අන්නේ සම්බන්ධ වෙන්න විශේෂිත තැන් කීපයක් මේ DNA දාමයේ තියෙන්න ඕන. අන්නේ විශේෂිත තැන් වලට තමයි ඔරි ස්ථානයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ ප්‍රෝටීන සහ එන්සයිම සම්බන්ධ කරගන්න පුළුවන් විශේෂිත ස්ථානයක් ඒවා විශිෂ්ට නියුක්ලියෝටයිඩ අනුක්‍රමණයක් සහිත ස්ථානයට තමයි කියන්නේ ඔරි ස්ථානය කියලා. ඔන්න දැන් ඔරි ස්ථානයේ DNA හෙලිකේස් එන්සයිම සුනෙස්ටිකයාගේ DNA ප්‍රතිවලිතය ආරම්භ කරලායි තියෙන්නේ. මෙයා මොකද කරන්නේ? මෙයා ඔරි ස්ථානයෙන් ආරම්භ කරලා එක දිශාවකට ඉස්සරහට මේ ද්විත්වදාම DNA පටි දෙක අතර තියෙන අනුපූරක නියුක්ලියෝටයිඩ අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන බිඳ හෙලමින් මේ DNA පටි දෙක එකිනෙකින් ඈඩ් කරනවා. හොඳට මතක තියාගන්න විශේෂ පොයින්ට් එකක්. මෙයා මෙන්න මේ වැඩේට ATP විදිහට ශක්තිය වැය කරනවා. ඒ කියන්නේ DNA හෙලිකේස් තමන්ගේ ක්‍රියාවලිය සඳහා මොකද්ද තමන්ගේ ක්‍රියාවලිය? මව් DNA දාමයේ අනුපූරක නියුක්ලියෝටයිඩ අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන බිඳ හෙලමින් DNA පටි දෙක එකිනෙකින් වෙන් කරන්න ATP ශක්තිය පාවිච්චි කරනවා.
ඔන්න එහෙනම් DNA හෙලිකේස් එයාගේ ක්‍රියාවලිය පටන් ගත්තා. හරි. මෙයා දැන් DNA දාමයේ ඉස්සරහට හයිඩ්‍රජන් බන්ධන බිඳ හැලෙමින් මාතෘ දාමයේ තියෙන මාතෘ දාමයේ DNA පටි දෙක ඈඩ් කරගෙන ඉස්සරහට යනවා. මෙයාට මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද? මෙයාට දිගටම මේක කරගෙන යන්න බෑ. මොකක්ද ඒකට හේතුව? DNA හෙලිකේස් ටික ටික ඉස්සරහට යනකොට මේ DNA හෙලිකේස් ක්‍රියා කරන ස්ථානයට ඉදිරියෙන් DNA හෙලිකේස් ක්‍රියා කරන ස්ථානයට ඉදිරියෙන් මේ DNA දාමය ආතතියට ලක් වෙනවා. මොකද්ද? ආතතියට ලක් වෙනවා. ඒ කියන්නේ සරල මේකයි. හිතන්නකෝ අපි හොඳට අඹරපු වයර් එකක් අරගෙන හොඳට අඹරපු වයර් එකක් එහෙම නැත්නම් නයිලෝන් ලණුවක් වගේ අරගෙන ඒක මැද්දෙන් ඈඩ් කරන්න හදනවා. ඒක මැද්දෙන් ඈඩ් කරන්න හදද්දී අපි ඒ ඈඩ් කරන තැනට ඉස්සරහින් ඒක තවත් හිර වෙනවනේ. ඒක තවත් ගැට වැටිලා ආතතියකට ලක් වෙනවා. අන්න ඒ වගේම දෙයක් මෙන්න මේ DNA දාමයේ සිද්ධ වෙනවා. හෙලිකේස් මේ අතර තියෙන බන්ධන බිඳ හෙලමින් පටි දෙක ඈඩ් කරගෙන ඉස්සරහට යද්දී DNA හෙලිකේස් ක්‍රියා කරන ස්ථානයට ඉදිරියෙන් මේ DNA දාමය ආතතියට ලක් වෙනවා. මේක ආතතියට ලක් වුණාම තව දුරටත් මේ DNA හෙලිකේස් වලට ක්‍රියා කරන්න බැරි වෙනවා. අන්න එතකොට ඒ ඇතිවෙච්ච ප්‍රශ්නේ निराකරණය කරන්න තව එන්සයිමයක් දායක වෙනවා. එහෙනම් දෙවෙනි එන්සයිමෙත් DNA ප්‍රතිවර්තය සඳහා දායක වෙන්නයි යන්නේ. මොකද්ද දෙවෙනි එන්සයිමය? ට්‍රොපෝඅයිසෝමරේස් එන්සයිමය. මේක තමයි දෙවෙනි එන්සයිමය ට්‍රොපෝඅයිසෝමරේස් එන්සයිමය. ට්‍රොපෝඅයිසෝමරේස් එන්සයිමය ක්‍රියා කරන්නේ DNA හෙලිකේස් ක්‍රියා කරන දිශාවෙම DNA හෙලිකේස් වලට ඉදිරියෙන්. මෙන්න මේ හරියෙන් වගේ හිතන්න දැන් හෙලිකේස් බන්ධන කඩාගෙන ඉදිරියට එද්දී මේ හරියේ DNA දාමය ආතතියට ලක් වෙනවා. ආතතියට ලක් වුණාම මෙතෙන්ට සම්බන්ධ වෙනවා ට්‍රොපෝඅයිසෝමරේස් එන්සයිමය. ඔන්න දැන් ට්‍රොපෝඅයිසෝමරේස් උත් වැඩේට සම්බන්ධ වුණා. ට්‍රොපෝඅයිසෝමරේස් තියෙන දැන් වැඩේ මොකද්ද? දැන් ට්‍රොපෝඅයිසෝමරේස් ආවේ. ට්‍රොපෝඅයිසෝමරේස් ආවේ DNA හෙලිකේස්ගේ වැඩින්දා මේ DNA දාමය ආතතියට ලක් වුණා. එහෙනම් දැන් මේ ප්‍රශ්නේ निराකරණය කරන්න ඕන ආවා ට්‍රොපෝඅයිසෝමරේස්. ට්‍රොපෝඅයිසෝමරේස් මොකද කරන්නේ? ට්‍රොපෝඅයිසෝමරේස්ට පුළුවන් මෙන්න මේ මව් DNA දාමේ එක DNA පටියක් හෝ එහෙම නැත්නම් DNA පටි දෙකම කපලා ඒ ස්ථානයේ තිබ්බ ආතතිය නැති කරලා ගැටයක් වැටලා තියෙනවා නම් ඒ ගැට නිදහස් කරලා ආතති සමනය කරලා ඒ කපපු තැන ආයෙත් කැපුවේ නැති විදිහට සීල් කරන්න එහෙම නැත්නම් මුද්‍රා තබන්න පුළුවන්. ට්‍රොපෝඅයිසෝමරේස් මොකද කරන්නේ? DNA හෙලිකේස්ගේ ක්‍රියාවලිය හින්දා DNA හෙලිකේස් ක්‍රියා කරන ස්ථානයේ ඉදිරියෙන් ආතතියට ලක් වූ DNA දාමයේ එක පටියක් හෝ එහෙමත් නැත්නම් පටි දෙකම කැපීමට ලක් කරලා ආතති සමනය කර නැවතත් DNA දාමයේ මුද්‍රා තැබීම තමයි ට්‍රොපෝඅයිසෝමරේස් කරන්නේ. හරි. දැන් හෙලිකේස්ෙන් ට්‍රොපෝඅයිසෝමරේස් එකතු වෙලා ඔන්න මාතෘ DNA දාමයේ ඉස්සරහට අවසර්පිලීකරණය කරගෙන යනවා. එහෙම නැත්නම් මේ DNA දාමයේ තියෙන DNA පටි දෙක එකිනෙකින් වෙන් කරගෙන ඉස්සරහට යනවා. මේ DNA හෙලිකේස් ඉස්සරහට යද්දී මේ පිටිපස්සෙන් ඒ කියන්නේ අවසර්පිලීකරණයට ලක් වුණු එහෙම නැත්නම් පටි දෙක එකිනෙකින් වෙන්නු DNA දාමය ආයෙ එකිනෙක ආසන්න වුණොත් ආයෙ මේ දෙක ආසන්න වුණොත් මොකද වෙන්නේ? ආයෙ මේ දෙක ආසන්න වුණොත් ආයෙ සැරයක් මේගොල්ලෝ සර්පිලීකරණයට ලක් වෙලා එකිනෙකා ඇඹරෙන්න ගන්නවා. එහෙම වුණොතින් DNA ප්‍රතිවලිත ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. අන්න ඒ ප්‍රශ්නේ निराකරණය කරන්න. ඒ ඇතිවෙච්ච ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? DNA හෙලිකේස් ඉස්සරහට යද්දී මේ පිටිපස්සෙන් DNA හෙලිකේස්ට පිටිපස්සෙන් අවසර්පිලීකරණයට ලක් වුණු DNA දාම දෙක ආයෙත් එකිනෙක සම්බන්ධ වෙලා සර්පිලීකරණය වෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ निराකරණය කරන්න ඔන්න එනවා තව ප්‍රෝටීනයක්. මොකද්ද? තනි දාම බන්ධක ප්‍රෝටීනය. මෙන්න මෙයා. ඔන්න එයා තුන්වෙනියා. එයා ඔන්න දැන් DNA ප්‍රතිවලිත ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නයි එන්නේ. තනි දාම බන්ධක ප්‍රෝටීනය මොකද කරන්නේ? තනි දාම බන්ධක ප්‍රෝටීනය සම්බන්ධ වෙනවා මේ මාතෘ DNA දාමවල අවසර්පිලීකරණයට ලක් වූ කොටසට. මෙන්න මේ වගේ ස්ථානයකට සම්බන්ධ වෙනවා තනි දාම බන්ධ ප්‍රෝටීනය. ඔන්න ඔය වගේ තැනකට සම්බන්ධ වෙනවා තනි දාම බන්ධ ප්‍රෝටීනය. මෙයාට පුළුවන්
DNA හෙලිකේස් විසින් එකිනෙක වෙන් කරපු මෙන්න මේ තනි DNA පටි දෙක ස්ථාවරව පවත්වාගෙන නැවත මේවා එකතු වෙන්න දෙන්නේ නැතුව තියාගන්නයි. හරි. එහෙනම් තනි දාම බන්ධ ප්‍රෝටීනේ මොකද්ද කරන්නේ? එකිනෙක වෙන් වුණු DNA පටි දෙක නැවත වතාවක් එකිනෙක සම්බන්ධ වෙලා නැවත වතාවක් සර්පිලීකරණය වීම වළක්වමින් ඒ දෙක ස්ථාවරව පවත්වා ගන්න එක තමයි තනි දාම බන්ධ ප්‍රෝටීනෙන් කරන්නේ. හරි. ඔන්න දැන් DNA හෙලිකේස් ට්‍රොපෝයිසොමරේස් සහ තනි දාම බන්ධ ප්‍රෝටීනය කියන මේ එන්සයිම දෙකක් මෙන්න මේ ප්‍රෝටීනයත් එකතු වෙලා මාතෘ දාමයේ DNA පටි දෙක එකිනෙක වෙන් කරලා ඉවරයි. මේ එකිනෙක වෙන් කරලා ඉවර වෙච්ච මේ එකිනෙක වෙන් වුණු මාතෘ DNA දාම මාතෘ DNA පටි දෙක අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කිරීමේදී අච්චු දාමයක් විදිහට ක්‍රියා කරනවා. මොනවා විදිහට ක්‍රියා කරනවද? මේ එකිනෙක ඈත් වුණු එකිනෙක අවසර්පිලීකරණය වුණු මාතෘ DNA පටි දෙක අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කිරීමේදී අච්චු දාම විදිහට ක්‍රියා කරනවා. දැන් හෙලිකේස් ට්‍රොපෝයිසොමරේස් සහ තනි දාම බන්ධ ප්‍රෝටීනය ඒගොල්ලන්ගේ වැඩේ කරලා ඉවරයි. මොකක්ද ඒගොල්ලන්ගේ වැඩේ? එකිනෙක ඇඹරලා තිබුණු මාතෘ DNA දාමයේ DNA පටි දෙක එකිනෙක ඈත් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ අච්චු දාම දෙක උපයෝගී කරගෙන දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කරන්න. දැන් මම මේ යන්න රූපේ පොඩි වෙනස්කමක් කරන්නම්. දැන් එන්සයිම් දෙකකුයි ප්‍රෝටීනයකුයි එකතු වෙලා මාතෘ DNA දාමේ DNA පටි දෙක එකිනෙකින් වෙන් කරලා ඉවරයි. මෙන්න තියෙනවා ඒ එකිනෙක ඈත් වෙච්ච අවසර්පිලීකරණයට ලක් වෙච්ච DNA පටි දෙක. දැන් තියෙන්නේ මේ එක එක පටියක් අච්චු දාමයේ විදිහට පාවිච්චි කරලා අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කරගන්න. මේ අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කරගන්න ඕන වෙනවා නිදහස් නියුක්ලියෝටයිඩ්. නිදහස් නියුක්ලියෝටයිඩ්. මේ නිදහස් නියුක්ලියෝටයිඩ් සෛලයේ තියෙන නිදහස් නියුක්ලියෝටයිඩ් ඇවිල්ලා මේ එක එක අච්චු දාම විදියට ක්‍රියා කරන මාතෘ DNA පටි ඉස්සරහින් සම්බන්ධ වෙලා තමයි අලුත් දුහිතෘ DNA පටියක් අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය වෙන්නේ. මේ නිදහස් නියුක්ලියෝටයිඩ් එකිනෙක සම්බන්ධ කරන්න විශේෂිත එන්සයිමයක් දායක වෙනවා. ඒ තමයි DNA polymerase. DNA polymerase මෙන්න මෙයා. හරි. එහෙනම් DNA polymerase. මේ DNA polymerase කියන්නේ එන්සයිම කීපයකට තියෙන පොදු නමක්. හරිද? DNA polymerase කියලා කියපුවාම එතන එක එන්සයිමයක් නෙමෙයි එන්සයිම කාණ්ඩයක්ම තියෙනවා. මේ DNA polymerase ආයේ DNA polymerase 1, DNA polymerase 2, DNA polymerase 3 විදිහට එන්සයිම කීපයක් මේකට තියෙනවා. ඒ එක එක ඒ වගේ විශේෂයෙන් නම දැනගන්න ඕනේ නැහැ. හැබැයි දැනගන්න DNA polymerase කියන්නේ තනි එක එන්සයිමයක් නෙමෙයි එන්සයිම කාණ්ඩයකට කියන පොදු නමක්. එතකොට මේ DNA ප්‍රතිවලිත ක්‍රියාවලියට DNA polymerase ඒ කාණ්ඩයේ තියෙන DNA polymerase ආකාර එකක් නෙමෙයි ආකාර කීපයක්ම දායක වෙනවා. ඒ එක අවස්ථාවලදී කියනවා මේක DNA polymerase ආකාරයක් කියලා. එහෙම නැත්නම් ඒ වගේ විශේෂ නම් මතක තියාගන්න උවමනාවක් නැහැ. හරි. එතකොට දැන් අච්චු දාම ඉස්සරහින් නව නිදහස් නියුක්ලියෝටයිඩ් එකතු කරලා නිදහස් නියුක්ලියෝටයිඩ් එකිනෙක සම්බන්ධ කරලා අලුත් දුහිතෘ DNA දාමයේ සංශ්ලේෂණය කරන්නේ කවුද? DNA polymerase විසින්. DNA polymerase කුමක් හෝ ආකාරයක් විසින්. හරි. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ DNA polymerase අලුත්ම දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කරගන්න බෑ. ඒ මොකද්ද කිව්වේ? මේ DNA polymerase තනිවම
අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කරන්න බෑ. ඒ කියන්නේ මෙයාට බෑ DNA දාමයක් සංශ්ලේෂණය කරන ස්ටාර්ට් එක ගන්න. කවුරු හරි එන්සයිමයක් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් විසින් ස්ටාර්ට් එක අරගෙන තිබුණොත් මෙයාට පුළුවන් එතනින් එහාට DNA සංශ්ලේෂණය කන්ටිනියු කරගෙන යන්න. ඔන්න ඕක තමයි DNA පොලිමරේස්ට තියෙන එක සීමාව. මොකද්ද සීමාව? DNA පොලිමරේස්ට බෑ අලුතින්ම නව දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කරන්න. එයාට පුළුවන් කලින් පැවතිච්ච කලින් තිබුණු DNA ඛණ්ඩයක තුන අන්තයකට. ඔයගොල්ලෝ දන්නවනේ DNA දාමයකට තුන අන්තයක් තියෙනවා. තුන අන්තයේ කෙලවර පහ අන්තයක් තියෙනවා. පහ අන්තයක් තිබුණොත් පහ අන්තයේ කෙලවර තුන අන්තයක් තියෙනවා. DNA පොලිමරේස්ට පුළුවන් දැනට පවතින මොකක් හරි DNA හෝ RNA ඛණ්ඩයක මම කියන්නම් ඒකට නියුක්ලියෝටයිඩ් ඛණ්ඩයක් කියලා. එහෙනම් DNA පොලිමරේස්ට පුළුවන් මොකද්ද? දැනට මේ වෙනකොටත් පවතින නියුක්ලියෝටයිඩ් ඛණ්ඩයක තුන අන්තයකට අලුතින් නිදහස් නියුක්ලියෝටයිඩ් එකතු කරන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් හිතන්න මම මුලින් කතා කරන්න මේ උඩ තියෙන මෙන්න මේ උඩ තියෙන මාතෘ DNA පටිය ගැන. DNA පොලිමරේස්ට බෑ මේ මාතෘ DNA දාමයේ ඉදිරියෙන් අලුත්ම දුහිතෘ DNA දාමයක් මේ හදන්න පටන් ගන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? DNA පොලිමරේස්ට බෑ මේ තියෙන මාතෘ DNA පටිය ඉදිරියෙන් අලුත්ම අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කිරීම ආරම්භ කරන්න. එයාට පුළුවන් මොකද්ද? මෙන්න මෙතන කවුරු හරි කෙනෙක් දුහිතෘ දාමය හදන ස්ටාර්ට් එක අරගෙන තිබුණොත් වෙනත් කෙනෙක් විසින් ස්ටාර්ට් එක අරගෙන තිබුණොත් මෙයාට පුළුවන් මේ කෙලවර තියෙන තුන අන්තයට අලුතින් නිදහස් නියුක්ලියෝටයිඩ් එකතු කරලා මේ DNA දාමය ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න. එහෙනම් DNA පොලිමරේස්ගේ ක්‍රියාවලියට උදව්වක් විදිහට තව කෙනෙක් අවශ්‍යයි. උදව්ව මොකද්ද? මේ ස්ටාර්ට් එක අරගෙන දෙන්න. එහෙනම් ස්ටාර්ට් එක අරන් දෙන්න ඉන්නේ කවුද? ප්‍රයිමේස් කියන මෙන්න මේ එන්සයිම් එක. එහෙනම් ඔන්න හතරවෙනියට මෙන්න මේ එන්සයිම DNA ප්‍රතිවලිත ක්‍රියාවලියට සහභාගී වෙනවා. එහෙනම් ප්‍රයිමේස් විසින් කරන්නේ මොකද්ද? අලුත් දුහිතෘ DNA දාමයක් සංශ්ලේෂණය කිරීමේ ස්ටාර්ට් එක ආරම්භය අරගෙන දෙන්නේ කවුද? ප්‍රයිමේස්. මේ ප්‍රයිමේස් කියන්නේ හොඳට මතක තියාගන්න RNA පොලිමරේස් ආකාරයක්. ප්‍රයිමේස් කියන්නේ RNA පොලිමරේස් ආකාරයක්. RNA පොලිමරේස් ආකාරයක්. DNA පොලිමරේස් එකක් එහෙම නෙමෙයි. RNA පොලිමරේස් එකක් විසින්. ප්‍රයිමේස් විසින් කරන්නේ මොකද්ද? දැනට පවතින මාතෘ DNA පටිය ඉදිරියෙන් අලුතින් නව ප්‍රයිමර් එකක් එහෙම නැත්නම් RNA මූලිකයක්. මේකට මොකක්ද කියන්නේ? RNA මූලිකය. RNA මූලිකයක් නිර්මාණය කරමින් DNA පොලිමරේස්ගේ ක්‍රියාවලිය පහසු කිරීම තමයි ප්‍රයිමේස් එහෙම නැත්නම් RNA පොලිමරේස් විසින් කරන්නේ. ආයෙත් අහගන්න RNA පොලිමරේස් එහෙම නැත්නම් ප්‍රයිමේස් විසින් මොකද්ද කරන්නේ? RNA මූලිකයක් නිර්මාණය කරමින් DNA පොලිමරේස්ගේ ක්‍රියාවලිය පහසු කිරීම තමයි ප්‍රයිමේස් විසින් සිද්ධ කරන්නේ. හරි. මේ RNA මූලිකයේ දැන් මෙතන තියෙන්නේ ඒ කියන්නේ මාතෘ දාමයේ කෙලවර 3 නම් 3 අන්තයක් නම් RNA මූලිකයෙන් හදලා දෙන මේ කෙලවර තියෙන්නේ 5 අන්තයක්. මේ RNA කුඩා කොටසේ මම මේ කතා කරන්නේ RNA මෙන්න මේ චූටි කොටස ගැන. මේ චූටි කොටසේ මෙතන 5 අන්තයක් නම් මෙතන තියෙන්නේ 3 අන්තයක්. ආයෙත් බලන්න මේ මාතෘ DNA දාමයේ කෙලවර තියෙනවා 3 අන්තයක්. එහෙනම් ප්‍රයිමේස් විසින් මෙන්න මේ දාමයට අනුපූරක දාමයක් විදිහට RNA මූලිකයෙන් මෙතන RNA මූලිකයක් හදලා දෙනවා. ඒ මූලිකයේ මේ කෙලවර තියෙන්නේ 5 අන්තයක්. 5 අන්තයක් මෙතන තියෙනවා නම් මේ කුඩා කොටසේ මේ කෙලවර තියෙන්න ඕනේ 3 අන්තයක්. අන්න දැන් පුළුවන් DNA පොලිමරේස්ට මෙන්න මේ 3 අන්තයට නව නිදහස් නියුක්ලියෝටයිඩ් එකතු කරමින් මේ දුහිතෘ දාමය කන්ටිනියු කරගෙන යන්න. ඇයි DNA පොලිමරේස්ට කරන්න පුළුවන් මොකද්ද? දැනට පවතින නියුක්ලියෝටයිඩ් ඛණ්ඩයක 3 අන්තයට නිදහස් නියුක්ලියෝටයිඩ් සම්බන්ධ කිරීම. දැනට පවතින නියුක්ලියෝටයිඩ් ඛණ්ඩයකෝ ඒක තමයි මේ RNA මූලිකය. ඒකේ 3 අන්තයට අලුත් නිදහස් නියුක්ලියෝටයිඩ් එකතු කරගන්න මෙන්න මේ DNA පොලිමරේස්ට පුළුවන්. හරි.